සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. කොවිඩ් වසංගතය හමුවේ අවුරුදු සැමරීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි. ගම සමග පිළිසඳරින් ජනපති අද වවුනියාව වෙඩිවෛත්‍ය කල්ලු ග්‍රාම සේවා වසමට. සිංහල අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් වෙත යන මගීන්ට අද සිට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක්. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන කෝටි 22කට අධික වටිනාකමෙන් යුත් රන් බිස්කට් තොගයක් රේගුභාරයට. මාස 6කට පසු ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනයෙන් වාර්තා වෙයි. නව ජීවන රටාවට අනුගත වෙමින් මෙවර අලුත් අවුරුද්ද සැමරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කරනු ලැබුවා. ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අවුරුදු ගමන් බිමන් යෑමේදී සහ අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී අවුරුදු උත්සව පැවැත්වීමේදී දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. 2021 අලුත් අවුරුදු සැමරීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ. ඒ අනුව සියලුම අවුරුදු චාරිත්‍ර නිවසේ සිටම සිදු කරන ලෙසත් අවුරුද්දට අදාළ පුණ්‍ය කටයුතු සිදු කිරීමේදී එම කටයුතු හැකිතාක් දුරට නිවසටම වී සිදු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. නෑදෑ ගමන් බිමන් යාම කැවිලි හුවමාරු කර ගැනීම, නිවසින් පිටත බොහෝ පිරිසක් එකතු වී සිදු කරන අවුරුදු ක්‍රීඩා, අවුරුදු උත්සව සංවිධානය පසුගිය කාලයේ ඔබ සහ ඔබගේ පවුලේ සමාජිකයින් හෝ නෑදෑයින් හෝ නිතර හමු වූ ආරක්ෂිතයයි සලකන කුඩා පිරිසක් සමග සිදු කිරීම යෝග්‍ය වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ. මේ අතර අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව දෙහි සඳහන් කර තිබෙනවා. ඒ අනුව සංවිධායකයන් විසින් එක් පරිශ්‍රයක පුද්ගලයන් 100කට අඩු ප්‍රමාණයක් සිටින බවට වග බලා ගත යුතු වනවා. COVID-19 පැතිරීම වැළැක්වීමට අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග එලෙසම පවත්වාගෙන යා යුතු බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම මේ වන විට COVID-19 රෝගය වැළඳී ඇති පුද්ගලයන් සහ දැනට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්, COVID-19 රෝග ආශ්‍රිතයෙකු ලෙස හැඟෙන පුද්ගලයන් මෙම ස්ථානවලට පැමිණීමෙන් වැළකී සිටිය යුතු බවට සංවිධායකයන් විසින් දැනුම්වත් කළ යුතුයි. සංවිධානය කරන අවුරුදු උත්සව එම ප්‍රදේශයේ ජනතාවට පමණක් සීමා කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. එමෙන්ම අලුත් අවුරුදු කාල සීමාව තුළ සංගීත සංදර්ශන පැවැත්වීම සුදුසු නොවන බවද එහි සඳහන් කර තිබෙනවා. මෙම ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව කටයුතු කරන බව දන්වමින් සංවිධායකයන් විසින් එකඟතා ප්‍රකාශයක් පිරවිය යුතු වන අතර සම්පූර්ණ කරන ලද එකඟතා ප්‍රකාශයේ මුල් පිටපත ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත යැවිය යුතු වනවා. එහි පිටපතක් අදාළ පළාත් පාලන ආයතනයට යැවිය යුතු අතර තවත් පිටපතක් තමන් සතුව තබාගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. එමෙන්ම අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමට අවසර හිමිවන අතර එම ක්‍රීඩා සංවිධානය කිරීමේදී සහභාගී වීමේදී හා නැරඹීමේදී COVID-19 පැතිරිය හැකි අවස්ථා පිළිබඳව සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා. අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී අනුගමනය කළ යුතු කරුණු පිළිබඳවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර තිබෙනවා. මේ අතර අලුත් අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි ගමන් බිමන් යාමේදී පහත උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. ඒ අනුව ආයතන හිමිකරුවන් කළමනාකරුවන් COVID-19 පැතිරීම වැළැක්වීමට සියාංශයට හෝ ආයතනයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති පොදු උපදෙස් මාලාවන් දැඩිව අනුගමනය කළ යුතු වනවා. එහිදී පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම, ශ්වසන ආචාර විධි පවත්වාගෙන යාම, නිවැරදිව දෑත් සේදීම හෝ විෂ බීජ හරණය කිරීම, නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම පිළිබඳව සේවකින් සහ පාරිභෝගිකින් දැනුවත් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. එමෙන්ම පාරිභෝගිකින් විසින්ද හැකි සෑම අවස්ථාවකම පුද්ගලයන් නවම ලෙස පැමිණෙන වේලාවන් වලදී සාප්පු සවාරි යාමට වග බලා ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. ගමන් බිමන් යෑමේදී හැකිතා දුරට ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.
එමෙන්ම මෙම අලුත් අවුරුදු සමය තුළ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර නොලැබෙන අතර අනෙකුත් සියලුම මහජනතාව එක් රැස්වන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී මෙම මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධාන කටයුතු සිදු කළ යුතු බවත් එසේ සංවිධානය කිරීමට අපොහොසත් වන කිසිදු කටයුත්තක් පැවැත්වීමට අවසර නොලැබෙන බවත් එම මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් සඳහන්. අද දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 98 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 93226ක් දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දිනේ නව කොවිඩ් ආසාදිතයින් 211 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් අතරට විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 28 දෙනෙකු ඇතුළත් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉතිරි පුද්ගලයින් 183 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙසයි වාර්තා වන්නේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 35ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක් සහ යාපනයේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21ක්ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. මේ අතර මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 575ක් ලෙසයි. මෙලෙස මියගිය පුද්ගලයින් අතරට ඉකිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්, හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අයත්. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2634ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 90021ක් ලෙසයි. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ 17 වන අදියර අද පැවැත්වුණේ වවුනියාව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්. මෙය උතුරු පළාතේදීත් කෙරුණු පළමු ගම සමග පිළිසඳර වැඩසටහනයි. ග්‍රාමීය ජනතාවගේ ගැටලු පිළිබඳ විමසා බැලෙන ගම සමග පිළිසඳර වැඩසටහනේ 17 වන අදියර මෙලෙස පැවැත්වුණේ වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩි වෛද්‍ය කල්ලු ග්‍රාම සේවා වසමේදී පවුල් 468කින් සමන්විත වෙඩි වෛද්‍ය කල්ලු ග්‍රාමයේ ජනගහනය 1520ක්. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ වී සහ හේන් ගොවිතැනයි. රජයේ මූලික ප්‍රතිපත්තියක් තමයි මේ දුප්පත්කම පුරන් කිරීම. දුප්පත්ම ගම්මානවලට යන්නේ විශේෂයෙන්ම එකයි. දුප්පත් රටේ අපේ හාමුදුරනේ තාමත් 75% පමණ ග්‍රාමීය ජනතාවක් තමයි ජීවත් වෙන්නේ. ඒ අයගෙන් වැඩි කොටසක් ශිකර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි ග්‍රාමීය ජනතාව තමයි වඩාත්ම දිලිඳු බවෙන් පෙළෙන්නේ. ඉතින් මේ අය වෙනුවෙන් තමයි අපේ ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගේන්නේ. අපි කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් දීලා මේවා අඩුපාඩු තියෙනවා. ජල කළමනාකරණය, ඒ වගේම නවීන තාක්ෂණය මේ වටගෙනේම ඒවා අපි කරගෙන යනවා. අලිවැටෙන් එහා පැත්තේ සත්තුන්ට වතුර ගන්නවා වගේම අපිට කුඹුරු ටික ගන්න තියෙන අලිවැටෙන් එහා පැත්තේ. ඒ වැව් කැඩිලා ගිහිලා තියෙන තැන් වලින් පසුගිය කාලෙම ඉල්ලීමක් කරේ අඩු ගානේ කැඩිච්ච තැන අකවල දෙන්න කියලා తాවකාලිකව. එහෙමවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ ඒවා අපි එකපාරටම කරන්න බෑ. මොකද දන්නවද? දැන් ගොඩාක් චෝදනා එනවනේ දැන් මෙතෙන්ට ඇවිත් සංවිධානය වෙලා ඇවිල්ලා මෙතනින් ඉල්ලුම් කරනවා කැලෑ කපන්න කියලා. එහෙම කැලෑ සම්බන්ධව තියෙන ඒවා ඒක පරීක්ෂණයක් පවත්තලා ඒක හරිද කියලා බලලා තමයි දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ලොකු විශාල චෝදනාවක් එනවා මේ සංවිධානාත්මකව ඇවිල්ලා මේ රැස්වීම් වලදී කැලෑ කපන්න අවසර ඉල්ලලා මම අවසර දෙනවා කියලා. ඉතින් ඔක්කොම සංචාරකල වල තමයි අපි මැප් කරලා අඳුනගත්තේ කොපමණ ප්‍රමාණයක් මේ සමස්තයට අයින් කරන 15000ක් අඳුරගත්තා. ඊපස්සේ අපි අඳුරගත්ත මහවැලියෙන් මොනවද දෙන්න පුළුවන්. දැන් ඒක අවසන් වෙලා තියෙනවා. වන සංරක්ෂක ජෙනරාල් වශයෙන් දැන් අපි දෙගොල්ලෝ හුමාරු වෙනවා. අපි හිතනවා ඉතින් තව මාස 3ක් ඇතුළත අපිට මේ නිදහස ලැබෙනවා. ඒ නිසා දැන් උගක් දුර ඇවිල්ලා තියෙනවා. අද ජනතාව ඒක ඒ යනෝ කරන්න ඕන. ඉත ඉස්සෙල්ලා විසඳන්න ඕන මේ නිර්වුල් ප්‍රශ්නයක් නැති වැව් ටික හදලා ඒ වගා කරන ඒවට වගා කරන්නට අවස්ථාව ලබා දෙන්න තමයි මුලින් කරන්න ඕන.
පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් හෙට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂකංශ සමාජිකින් 12047 දෙනෙකු යොදවා ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. ඊයේ දිනය මහා සිකුරාදා එවැගේම හෙට දිනය පාස්කු ඉරිදා දිනය. පිට අවුරුදු දෙකකට පෙර අඳුරු මතකයන් පාස්කු ඉරිදා සම්බන්ධයෙන් අපට තාමත් ඉතිරි වී තිබෙනවා. ඒ අවාසනාවන්ත සිදුවීම සිදුුනේ පාස්කු ඉරිදා දිනේදී. ඒ නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය හෙට දිනේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. කතෝලික පල්ලි ඒ වගේම අනිකුත් දේවස්ථාන මේ ශ්‍රියල්ල ආශ්‍රිතව මේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ලබන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකාය එවැගේම ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව පුරා පිහිටි පල්ලි එවැගේම දේවස්ථාන 1944ක් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 12040ක් පමණ යෙදවීමට කටයුතු කරනවා. උපරිම ආරක්ෂාව සැලසීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ තිබෙන සෑම මෙම පල්ලියක් දේවස්ථානයක් ආශ්‍රිතවම මේ ආකාරයට ආරක්ෂාව සැපයීමට කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳව පොලිස් මූලස්ථානය නිරන්තරයෙන් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා සඳහන් කළේ දෛනිකව ධාවනය කරන බස් රථවලට අමතරව තවත් බස් රථ 200ක් ඒ සඳහා යොදවා ඇති බවයි. මෙම විශේෂ බස් රථ සේවාව අප්‍රේල් මාස 15 වෙනිදා වනතුරු ක්‍රියාත්මක වන අතර 15 වෙනිදායින් පසු නැවත කොළඹට පැමිණීම සඳහා එම බස් රථම යෙදවීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ. එමෙන්ම මගීන් සංඛ්‍යාව වැඩි වූහොත් මීට අමතරව බස් රථ යෙදවීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය 21ක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැඩ බලන දුම්රිය සාමාන්‍ය අධිකාරී WADS ගුණසිංහ මහතා සඳහන් කළේ ලබන 9 වනදා සිට එම විශේෂ දුම්රිය ධාවනය සිදු කරන බවයි. මීට අමතරව සාමාන්‍ය පරිදි ධාවනය වන සියලු දුරගමන් සේවා දුම්රිය එලෙසම ධාවනය කරන බවද වැඩ බලන දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා. යම් පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් හේතුවක් නොමැතිව පහර දීමක් හෝ බලය භාවිත කිරීමක් සිදු වුවහොත් එම පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සමාජ මාධ්‍ය තුල පළවන වැරදි තොරතුරක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා. පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වීමත් සමග මහත් කැළඹීමක් ඇති කෙරුණා. ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණය වූයේ පහර දීම සිදු කළ අදාළ නිලධාරියා මහරගම පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට මහජන ආරක්ෂක අමාත්‍ය රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට නියෝග කෙරෙනු අතර පසුව සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණා. අදාළ රියදුරාගේ නොසැලකිලිමත් රියදාවනය හේතුවෙන් මාර්ගයේ රාජකාරී සිදු කරමින් සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයේ ගැටි අනතුරට පත්වීම මෙම පහර දීමට හේතු වී ඇති බවයි පසුව අනාවරණය වූයේ. පන්නිපිටියේදී ලොරි රථ රියදුරාට පහර දුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් මාස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ අතර ලොරි රථයේ රියදුරාද අත්අඩංගුවට ගැනුණා. මේ සම්බන්ධයෙන් පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැරදි මතවාදයක් සමාජයේ පැතිර යන බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු නිවැරදි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. ධනි සංග්‍රහයේ 92 වගන්තිය සඳහන් වෙන්නේ රජයේ නිලධාරියෙකු තමාගේ නිලේ නාමයෙන් සත්භාවයෙන් කරනු ලැබූ ක්‍රියාවක් සම්බන්ධයෙන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැත්තේ යනුවෙන්. ඒ අනුව යම් පොලිස් නිලධාරියෙකු නිල ඇඳුමින් සිට යම් ක්‍රියාවක් සිදු කරන අවස්ථාවකදී ඊට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමට හැකියාවක් නැහැ. නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරියෙකුට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළහොත් එය ඉතාම ප්‍රශ්නගත තත්ත්වයක් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධ නීතියේ ප්‍රතිපාදනයක් නැහැ. එම පොලිස් නිලධාරියා තමාට අයිති බලය
අයිතු ලෙස පාවිච්චි කරන අවස්ථාවක් වේ නම් එවැනි අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට, මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමට, ඔම්බුඩ්ස්මන්වරයා වෙත පැමිණිලි කිරීමට, එසේත් නැතහොත් මහේස්ත්‍රාත් අධිකරණයක තමන් විසින්ම අපරාධ නඩුවක් පවරා ගැනීමට, දිසා අධිකරණයක සිවිල් වන්දි නඩුවක් පවරා ගැනීමට, ඒ වගේම පොලිස් ප්‍රතිවරයා වෙත, පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කිරීමට, හෝ පොලිසිය ඉහළ නිලධාරීන් වෙත පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙනවා. එසේ නොමැතිව නිලැඳුමේ සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව බලය පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන රුපියල් කෝටි 22ක පමණ වටිනා රත්රන් තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු ඉතිහාසයේ විශාලතම රත්රන් වැටලීම මෙය ලෙසයි වාර්තා වන්නේ. මෙම රත්රන් බිස්කට් තොගය අදාළියම රේගු භාරයට ගෙන ඇත්තේ ගුවන්තොටුපළ සනීපාරක්ෂක සේවකයෙකු පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් තුළ සූක්ෂමව සඟවා රැගෙනෙමින් තිබියදී. රේගු භාරයටගත් රත්රන් බිස්කට් ප්‍රමාණය 161ක්. සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සනීපාරක්ෂක සේවකයා මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකු බවයි වාර්තා වන්නේ. අද පෙරවරුවේ ඩුබයි සිට ගුවන්තොටුපළ බලා පැමිණි මගී ගුවන් යානයකින් මෙම රත්රන් බිස්කට් තොගේ රැගෙන එන්නට ඇති බවටයි රේගුව සැක පළ කරන්නේ. අදාළ රත්රන් තොගේ තක්සේරු වටිනාකම රුපියල් කෝටි 22කට අධිකයි. ශ්‍රී ලංකා රේගුවේ ගුවන්තොටුපළ ඉතිහාසයේ විශාලතම වැටලීම අද සිදු කරනු ලැබුවා. මෙම චාවාරම් සිදුවීම සඳහා ඔවුන් විසින් මේවර තෝරාගෙන තිබුණේ ගුවන්තොටුපළ සේවය කරන පවිත්‍රදාලි නිලධාරියෙක්. ශ්‍රී ලංකා රේගු මද්‍රව්‍ය පාලනාංශ නිලධාරීන්ට හඳුනා ගැනීමට හැකි වුණා සැකකටයුතු පුද්ගලයෙක්. එම පුද්ගලයා පිළිබඳ දීර්ඝ ලෙස අපි විමර්ශන කටයුතු කළා. එම විමර්ශන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස ඩුබයි සිට ලංකාවට පැමිණෙන මගීන් විසින් ගුවන්තොටුපළ පරිශ්‍රයේ තිබෙන වැසිකිලි වලදී වටිනා භාණ්ඩ විශේෂයෙන්ම රත්තරන් වගේ ද්‍රව්‍ය තැන්පත් කරලා යනවා. එහිදී අදාළ මගීන්ට මොනම අවස්ථාවකදීවත් ශ්‍රී ලංකා රේගුවේ හරහා පැමිණීමේ පර්යන්ත හරහා යාමට අවස්ථාව ඉතාම අඩුයි. එම අවස්ථාව අඩු නිසා ඔවුන් විවිධ ක්‍රම උපායන් පාවිච්චි කරනවා මෙම භාණ්ඩ ශ්‍රී ලංකා රේගුවෙන් පිට කිරීම. එවැනි අවස්ථාවක් තමයි අද අපි අඳුරගත්තේ. අපි නිරතුරුවම ශ්‍රී ලංකා රේගුවේ ගුවන්තොටුපළ සිදුවන සිදුවීම් පිළිබඳව අපි නිරන්තර විමසිල්ලෙන් සිටිනවා. නැව් මගින් බැහැර කරනු ලබන දැවිතෙල් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැරීමට කටයුතු කළ සමාගම් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේ අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට මෙන්ම දඩ මුදල් නියම කිරීමටද පියවරගත් බවයි. නැව්වලින් බැහැර කරන දැවිතෙල් ප්‍රවාහනය කිරීම සඳහා ආයතන 23ක් වෙත බලය ලබා දී ඇති අතර ඉන් ආයතන දෙකක් විසින් එම දැවිතෙල් ගබඩා කිරීමේ කටයුතු සිදු කරනවා. එම දැවිතෙල් හේතුවෙන් පාරිසරික හානි මෙන්ම ජනතාවට විවිධ රෝගාබාධ ඇතිවීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට පරිසරවේදීන් විසින් පෙන්වා දීමෙන් අනතුරුව ඒ පිළිබඳ නියාමන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මීට පෙර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව ඊට අදාළ කටයුතු GPS තාක්ෂණය ඔස්සේ නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පියවරගත් බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේ. එමෙන්ම එම නියාමන කටයුතු මගින් නැව් මගින් බැහැර කරන දැවිතෙල් විධිමත් නොවන ආකාරයෙන් පරිසරයට මුදා හැරීමට කටයුතු කළ සමාගම් මේ වන විටත් හඳුනාගෙන ඇති අතර එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවත් තවදුරටත් අදාළ නියාමන කටයුතු සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. දැන් සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දෙසින් පුවත්. මැදින් අව අටවක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. ධර්ම දායාදය සුරකිමින් හෙට දිනේ පුරාවට උතුම් අෂ්ටහංග උපෝසත සීලය සමාදන් වීමට ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය සමග සම්බන්ධ වීමට ඒ අනුව සැදැහැති ඔබට අවස්ථාව පවතිනවා. කොච්චිකඩේ මහමෙවුනාව භාවනා අසපුවේ සෑම සතර පොහෝ දිනකම සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර හෙටට යෙදී තිබෙන මැදින් අව අටවක පොහෝ දිනයේද කොච්චිකඩේ මහමෙවුනාව භාවනා අසපුව කේන්ද්‍ර කරගනිමින් සීල භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. මහමෙවුනාව භාවනා අසපුව ආසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය මෙහෙයවීමෙන් එම කටයුතු සිදුවනවා. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන්
මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය පසුගියදා ආරම්භ කෙරුණා. ඒ සඳහා ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා. බස්නාහිර පළාත තුළ මදුරුවන් බෝවන ලෙස සිය පරිශ්‍රයන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 464 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ පසුගිය දින 3 ඇතුළත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ මදුරු මර්ධන වැඩසටහනෙන් පරිශ්‍ර 36900ක් පරීක්ෂාවට ලක් කළ බවත් එහිදී මදුරු කීටයන් සහිත පරිශ්‍රයන් 1400ක් හඳුනා ගැනීමට හැකි වූ බවයි. ඒ අනුව මදුරු ගහනය ව්‍යාප්ත වන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 893 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබෙනවා. කෙසේ වුවත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මදුරුවන් බෝන වන පරිදි තම පරිශ්‍රයන් පවත්වාගෙන යන ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විසින් ජනතාව වෙත දැනුම් දී ඇත්තේ. දිඹුලාගල මනම්පිටිය යන ප්‍රදේශ හරහා ඊයේ පස්වරුවේ හමාගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඒ ආශ්‍රිත ගම්මාන 3ක නිවාස 15කට පමණ දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා. එමෙන්ම එම තද සුළඟ හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ගස් කඩා වැටීම නිසා එහි ගමනාගමනයටද බාධා එල්ල වුණා. මේ අතර එලෙස ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලියද ඇන හිටීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මිනිසුන්ගේ අමානුෂිකත්වය නිසා අවසන් ගමන් ගිය ඇතින්නියකගේ කතාවක් මේ. මේ කතාව තුළ සන්ධිස්ථාන දෙකකදී ජීවිතයක වටිනාකම් සිහිපත් කරනවා. මේ සිදුවීම වාර්තා වෙන්නේ 1916 වර්ෂයේදී ඇමරිකාවෙන්. මේරි කියන්නේ කීකරු ඇතින්නියක්. ඒ නිසාම ඇය යොදා ගනිමින් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් පිරිමසා ගන්න බොහෝ දෙනෙක් යොමු වුණා. ඒ විදිහට ඇගේ ශ්‍රමය යොදාගන්නේ ස්පාක් වර්ල්ඩ් ෆේමස් ෂෝස් කියන සර්කස් කණ්ඩායම. මේරි නිසාම ඉස්සර මේ සර්කස් කණ්ඩායම ඇමරිකාවේ ගොඩක් ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමක්. ඒත් මේ කතාව පටන් ගන්න මෙතනින්. ඇය පාරේ යමින් ඉද්දී කන්න යමක් දැකලා යන ගමන පැත්තක තියලා ඒ දේ වෙත ඇදී යනවා. ඒත් ඇගේ පිටමත සිටි නුපුහුණු ඇත්ගොව්වාට ඇයව පාලනය කරන්නට අවබෝධයක් තිබුණේ නැහැ. එදා මේරිව බලාගන්න හිටපු ඇත්ගොව්වා කලින් හෝටල් සේවකයෙක් විදියට වැඩකරපු අයෙක් නිසා මේරිව පාලනය කරන්න කිසිම දැනීමක් මේ ඇත්ගොව්වට තිබුණේ නැහැ. ඒ නිසාම ඇතින්න මෙහෙවන්න නොහැකි තැන ඇත්ගොව්වා සිදු කරන්නේ ඔහු ළඟ තිබුණු හෙන්ඩුවෙන් මේරිගේ කනට අනින්න පටන් ගන්න එක. එයින් ඇතින්න විශාල වේදනාවකට පත්වෙන අතර ඇය කලබලයට පත්වනවා. ඇතින්න කෝපය පාලනය කරගත නොහැකි තැන ඇත්ගොව්වා මරා දමනවා. මේ සිදුවීම ඒ නගරයේ මිනිස්සු දෑසින්ම දකිනවා. මිනිසුන් කලබල වෙනවා. මේරිට විරුද්ධව හැමෝම හඬ නගන්නට පටන් ගන්නවා. මේරිව මරා දමන ලෙස සියල්ලන්ම එක හඬින් කියන්නට වුණා. මේරිව නඩු විභාගයකින් තොරව එල්ලා මරණ ලෙස සියලු දෙනාම එක හඬින් කියන්නට වුණා. මේ විරෝධතා එක්ක කලින් ඉතාමත්ම ජනප්‍රිය වෙලා තිබ්බ ස්පාක් සර්කස් කණ්ඩායමේ ආර්ථිකය දුර්වල වෙනවා. මේරි නගරයේ බලධාරීන්ට බාර දෙනවා. අවසානයේදී ඇය එල්ලා මරණ ලෙසයි තීරණය වෙන්නේ. ඇයව එල්ලා මරන්න ඔවුන් යොදාගන්නේ දොඹකරයක්. ඇත්තටම මේරි අපි කලින් කිව්ව වගේ හීලා ඇතින්නියක්. එල්ලා මරන්න දම්වැල් බෙල්ලට දාද්දීත් ඇය නිසොල්මනේ හිටියා. අන්තිමට ඇය දොඹකරයෙන් උඩට ගනිද්දී බෙල්ල හිරවෙද්දී ඇය කලබල වෙනවා. ඒත් මරණය අවම වේදනාවකින් මේරි වෙතට ලංගුණේ නැහැ. ඒ මේරි එල්ලන්න භාවිතා කරපු දම්වැල කැඩී පළවෙනි පාර මේරි බිමට වැටීම නිසා. එහිදී මේරිගේ කොඳුවැට පෙළ බිඳී කිය බවටයි වාර්තා වෙන්නේ. ඒත් දෙවනවර වචනයෙන් විස්තර කළ නොහැකි වේදනාවකින් මේරි ජීවිතයෙන් සමුගන්නවා. ඒ සමුගැනීමේ අවසානය මිනිසුන්ගේ ක්‍රූර බව යළි යළිත් සිහිපත් කරවනවා. අමානුෂික විදියට සලකලා මේරිගෙන් සල්ලි හම්බ කරගත්ත මිනිස්සුම අන්තිමට මේරි මරලා දානවා. අවසානය මේරිගේ ජීවිතය අවසානයෙන් කෙලවර වූවාට ඒ තුළ උගත හැකි පාඩම් නම් තවමත් අවසන් නැහැ. මානුෂිකත්වය සෑම මොහොතකම තිබිය යුතු බව
අමානුෂික මෙවැනි ක්‍රියා සහ සංවේදී මෙවැනි සිදුවීම් යළිත් අපට කියා දෙන්නක්. අවධානය විදෙස් පුවත් වෙත. ෆයිස බයෝඑන්ටෙක් කොවිඩ් වෛරස් එන්නත ලබාදී මාස 6කට පසුවත් 91.3ක ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව ෆයිස බයෝ එන්ටෙක් කොවිඩ් වෛරස එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයන් 46,307 දෙනෙකුගේ අවසන් අධීරයේ සායනික වාර්තාවන් වලට අනුවයි. එලෙස එම එන්නත මාස 6කට පසුවත් 91.3ක ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවට නිගමනයකට එළඹ ඇත්තේ. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆයිස එන්නත දකුණු අප්‍රිකානු ප්‍රභේදය ඇතුළු විකෘති කොවිඩ් ප්‍රභේදවලටද ප්‍රතිචාර දක්වන බවට තහවුරු වී ඇති බවයි. මේ අතර අද උදෑසනෙන් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරස ආසාදිතයන් 89,019 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය මාස 6කින් ඉන්දියාවෙන් වාර්තා වන වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවයි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය හැරුණුකොට චටිස්ගාර්, කර්ණාටක, පංජාබ්, කේරළ, තමිල්නාඩු, ගුජරාට සහ මධ්‍ය ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මෙලෙස ආසාදිතයන් සංඛ්‍යාව අකණ්ඩව වැඩිවීම හේතුවෙන් එම ප්‍රාන්ත මුළුමනින්ම වසා දැමීමට සිදුවේ හැකි බවටද ප්‍රාන්ත බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1,23 ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 1,64,141ක්. මේ අතර ගත වූ මාසය තුළ බ්‍රසීලයේ කොවිඩ් මරණ 60,000කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව මාර්තු මාසය තුළ බ්‍රසීලයේ කොවිඩ් මරණ 66,570ක් සිදුව ඇති අතර එය පෙර මාසවලට සාපේක්ෂව දෙගුණයක ඉහළ යාමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බ්‍රසීලයේ ඊයේ දිනේදී දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 2,807ක් ලෙස දැක්වුණු අතර දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 69,662ක් ලෙසයි. අද වන විට බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,29,29,379ක්. එමෙන්ම සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,28,366ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර තායිවානයේ සිදුව දුම්රිය අනතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 50 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයන් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. දුම්රිය මැදිරි 8කින් සමන්විත දුම්රියක් උමන් මාර්ගයක් තුළ ඉදිකිරීම් සිදු කළ රථයක ගැටී පිළිපැනීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවද එරට මාධ්‍ය වාර්තා කළා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තායිපේ අගනුවර සිට තයිතුන් බලා ගමන් කළ දුම්රියක්. එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ පුද්ගලයන් 494 දෙනෙකු පමණ සිට ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙය දශක 4කින් තායිවානයේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර ලෙසයි සැලකෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 4 වැනිදා යුද හමුදා නිලධාරියෙකු දේශපාලඥයෙකු ව්‍යාපාරිකයෙකු මෙන්ම වැවිලිකරුවෙකු ලෙස්ද ප්‍රකට නිදහස් ශ්‍රී ලංකාවේ 3 වන අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා උපත ලබා ඇත්තේ 1897 වසරේ අප්‍රේල් මස 4 වන දිනයි. මහාචාර්ය සී ග්ලේන් විසින් අවුරුදු 5ක් පර්යේෂණ කිරීමෙන් පසු විටමින් C සොයාගෙන ඇත්තේ 1932 වසරේ අප්‍රේල් මස 4 වන දිනයි. රටවල් 28ක අනුමැතියෙන් එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය ආරම්භ කර ඇත්තේ 1947 වසරේ අප්‍රේල් මස 4 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.